මේ රූපයෙන් වලින් පෙන්වන්නේ history of Fiat THS. ඒ කියන්නේ ඉතිහාසය Fiat කියන Toyota hybrid system එක යොදාගෙන නිෂ්පාදනය කරපු Prius කාර් එකේ 1997 සිට 2015 දක්වා ඒ වගේම 2015 සිට මේ දක්වා විකාශනය වීම තමයි මෙම රූප වලින් පෙන්වන්නේ. මේ පෙන්වන්නේ Toyota Prius කාර් එකේ history of Fiat THS කියලා කියන්නේ Toyota hybrid system generation 4 එක දක්වා 2016 දක්වා ජෙනරේෂන්ස් 4ක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මේ ජෙනරේෂන් 4 විකාශය තමයි මේ රූප වලින් පෙන්눔 කරන්නේ. මේ පෙන්වන්නේ හයිබ්‍රිඩ් Toyota hybrid වාහන ලයින් අප් කරලා තියෙන්නේ ලයින් එකකට හදලා තියෙන්නේ 1997 සිට 2012 දක්වා hybrid Toyota cars ඒක පේලි කීපයකට මෙව කරලා ඒවැ නම් යොදා තියෙන රූපයක් තමයි මේ පෙන්눔 කරන්නේ. THS Toyota hybrid system 2 එකේ concept එක සංකල්පය concept කියන සංකල්පය hybrid synergy drive කියන එක මම මුලින්ම ඔබට විස්තර කළා. synergy drive එකේ කිව්වේ go before කියන එක. ඒතකොට ඒකේ තව පැත්තක් ගත්තාම hybrid වල concept එක තමයි low fuel consumption high power. ඒ කියන්නේ අඩු ඉන්ධන පිරිමැස්මකින් වැඩි දුරක් ධාවනය කර හැකි. ඒ වගේම වැඩි බලය. දැන් අධි බල. ඒක තමයි හයිබ්‍රිඩ් වාහනයක තියෙන concept එක. ඒක මතක තියාගන්න. මේවා ප්‍රශ්න වලට අහනවා. මොකද්ද hybrid synergy drive motor රථයක concept එක කියන එක. මේ රූපේ පෙන්වන්නේ features of Toyota hybrid system. ඒ කියන්නේ Toyota hybrid system එකක තියෙන ප්‍රතිලක්ෂණ විදහා පෙන්වීම තමයි මෙතන මේ තියෙන්නේ. ඒවා තමයි හතරක් පෙන්නනවා. ඒකෙන් පළවෙනි එක තමයි idle timing reduction. දෙවෙනි එක තමයි EV drive. තුන්වෙනි එක තමයි motor assist. හතරවෙනි එක තමයි regenerative braking. ඒතර idle timing reduction කියන එක මම ඔයිට කලින් කතා කළා. idle අවස්ථාවේදී මෝටර රථයක ටයිමින් අඩු කරනවා. ඒකේ ටයිමින් එක අඩු කිරීම කරනවා. ඒක ලොකු පහසුවක් වෙනවා. high power low fuel consumption එකට. ඊළඟට EV drive. EV drive කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් විදිහට. එහෙම නැත්නම් බිදිලියෙන් දුවන කාර්යයක් විදිහට, එහෙම නැත්නම් මෝටර රථයක් විදිහට දිවීමේ හැකියාව තියෙනවා. ඒක අනික් ලක්ෂණය. දැන් තුන්වෙනි ලක්ෂණය තමයි මෝටරයක් සහභාගී කරගෙන තමයි එක අවස්ථාවක දුවන්නේ. එතකොට හතරවෙනි එක තමයි රීජෙනරේටිව් බ්‍රේකින්. රීජෙනරේටිව් කියලා කියන්නේ පල්ලමකදී වගේම පාරක පොඩි පල්ලමකදී නැත්නම් වේගය අඩු කරාට පස්සේ මොටර රථේ ගමන් කිරීමේදී ඉදිරියට ඒ වෙලාවේදී බ්‍රේක් ඇප්ලයි කරනකොට ඔය රීජෙනරේටිව් බ්‍රේක් කියන එක ක්‍රියාත්මක වෙනවා. රීජෙනරේටිව් කියලා කියන්නේ රෝද කැරගෙනකොට එම මෝටර රථයේ විදුලියක් උත්පාදනය වෙන විදිහට තමයි අර නිකන් කැරගෙන අවස්ථාවේදී විදුලියක් ජනනය වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක ඒ විදුලියක් ජනනය වෙනකොට අපි දන්නවා ලොකු බලයක් මෝටර රථය ලබා ගන්නවා. අන්න ඒක උපයෝගී කරගෙන වාහනේ වේගය අඩු කිරීමට යොදාගෙන තියෙනවා මේ Toyota hybrid system මෝටර රථවල. ඒක තමයි මේ හතරෙන් කියවෙන්නේ විශේෂ ලක්ෂණ හතරක් විදහා පෙන්නනවා මෙම Toyota hybrid system මෝටර රථවල. ඊළඟට පෙන්වන්නේ features of Toyota hybrid system. එතකොට මේ features ටික පෙන්වන්නේ මේ ලක්ෂණ ටික පෙන්වන්නේ THS ඔපරේෂන් එකේදී කියන්නේ Toyota hybrid system එක ක්‍රියාකාරී තත්ත්වයේදී අවුට්ලයින් එක පෙන්වලා දෙනවා. ඒක අපිට පේනවා ඉතින් මෝටර රථයක් පෙන්නනවා ගමන් කරන අවස්ථාවේ
අවස්ථාවන් කීපයක් ඒ වගේම නවත්තලා තියලා ගමනක් යන අවස්ථාව තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි starting from rest. ඒ කියන්නේ නවත්තලා ස්ටාර්ට් කරලා එක තැන තියෙන අවස්ථාව. ඒ වෙලාවේදී මෝටර එක තමයි වැඩ කරන්නේ. ඊළඟ normal driving එක තියෙනවා දෙවෙනි මෝටර රථයේ රූපේ. එතෙන්දී මෝටර එක සහ එන්ජිම දෙකම ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඇක්සලරේෂන් ඇක්සලරේට් කරනවා. ගරමින් ගමනක් යනවා. හැබැයි ඔබට පේනවා පොඩි කඳු ගැටයක් තමයි නගින්නේ. එතකොට මේ අවස්ථාවේදී මෝටරේ සහ එන්ජිම ඇඩිෂනල් පවර් එකක් විදිහට අමතර බලයක් විදිහට විදුලිය ලබාගෙන බැටරියෙන් එන්ජිම කරකවලා බැටරිය ආරෝපණය කරගෙන විදුලියක් ලබාගෙන තමයි මේ කන්ද නගින්නේ මෝටර සහ එන්ජිම උපයෝගී කරගෙන. ඊට පස්සේ ඩිඑක්සලරේෂන් කියලා කියන්නේ මේ කන්ද බහිනවා. ඒ කියන්නේ පල්ලම. ඒ පල්ලම වෙලාවේදී බැටරි චාර්ජ් වෙන එක පෙන්නනවා. ඊළඟට ඩිඑක්සලරේෂන් කියන්නේ ඒකයි. ඊට පස්සේ ස්ටොප් කියලා කියනවා. ස්ටොප් කියලා කියන්නේ එන්ජිම ඔටෝමැටිකලි නවතිනවා. ඒ වෙලේදී බැටරියෙන් තමයි මේ මෝටර රථය ගමන් කරන්නේ. ඒතර ඒ අවස්ථාවන් ටික පළවෙනි එක තමයි ස්ටාර්ට් කරලා එක තැන තියෙන අවස්ථාව. දෙවෙනි එක තමයි normal driving අවස්ථාව. තුන්වෙනි එක තමයි acceleration එක. හතරවෙනි අවස්ථාව තමයි de-acceleration එක. හතරවෙනි අවස්ථාව තමයි stop. ඒ අවස්ථාව. එතකොට starting from rest එකේදී මෝටරේ විතරයි. normal driving එකේදී මෝටර සහ එන්ජිම. ඊට පස්සේ acceleration එකේදී මෝටරේ සහ එන්ජිම additional power එකක් විදිහට අමතර බලයක් විදිහට ගන්නවා. විදුලිය උත්පාදනය කරගෙන එන්ජිමත් ස්ටාර්ට් කරගෙන ජෙනරේටර් කරවගෙන විදුලියත් උත්පාදනය කරගෙන බැටරි චාර්ජ් කරගෙන මේ දෙකේම බලය අරගෙන මෝටර රථය කඳු නගිනවා. ඒ වගේම ඩිඇක්සලරේෂන් එකේදී චාර්ජ් වෙනවා බැටරිය. ඒ වගේම රිජෙනරේටිව් බ්‍රේකින් උත් මේ වෙලාවේදී ඇප්ලයි වෙනවා බ්‍රේකින් අවශ්‍ය නම්. ඊට පස්සේ නවත්තන ඔටෝමැටිකලි මේ නවත්තනවා ස්ටොප් අවස්ථාවේදී එන්ජිම අතුලම් ඊට පස්සේ දුවන්න පුළුවන් බැටරියෙන් දිවීමේ හැකියාව ඇති වෙනවා. මෙන්න මේක තමයි Toyota hybrid system එකක තියෙන ඔපරේෂන් ක්‍රියාකාරී අවුට්ලයින් එක බව මෙතනදී මතක් කරනවා. මෙතන තියෙන්නේ what is a hybrid vehicle? මොකද්ද hybrid vehicle එකක් කියන්නේ? ඊට පස්සේ තියෙනවා characteristics when driving a hybrid vehicle. characteristic කියන්නේ ගති ලක්ෂණ. driving එළවීමේදී hybrid vehicle එකක the vehicle can run on gasoline only. vehicle එක දුවන්න පුළුවන් vehicle එකක් දුවන්න පුළුවන් petrol වලින්. හැබැයි does not need to be recharged. අවශ්‍ය වෙන්නේ නැහැ නැවත රීචාර්ජ් කිරීමට මෝටර රථය දිවීමට. නමුත් බැටරි චාර්ජ් එක අඩු වුණොත් එන්ජිම කරකවලා ජෙනරේටරයෙන් බැටරි චාර්ජ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි හයිබ්‍රිඩ් වෙහිකල් එකක තියෙන ලක්ෂණය. මෙතන පෙන්නන්නේ සාමාන්‍ය වාහනයක් සහ නැත්නම් සාමාන්‍ය මෝටර රථයක් සහ හයිබ්‍රිඩ් වාහනයක් අතර සංසන්දනය කරලා තියෙනවා මොනවද තියෙන වෙනස්කම් කියලා. එතකොට මේක මේ වගුවක් ඔබට පේනවා. ඒකේ පළවෙනි එකේ දාලා තියෙනවා item කියලා. පළවෙනි කොටුවේ. දෙවෙනි එකේ දාලා තියෙනවා conventional vehicle. ඒ කියන්නේ සාමාන්‍ය මෝටර රථයක්. conventional කියන්නේ සාමාන්‍ය මෝටර කාර්යයක්. එතකොට මෝටර රථයක්. ඊළඟට තුන්වෙනි කොටුවේ තියෙනවා hybrid vehicle එකක්. Toyota hybrid system එක hybrid vehicle එකක්. ඊට පස්සේ note about දාලා තියෙනවා. note එකක් දාලා තියෙනවා Toyota hybrid system එකක් ගැන. එතකොට item කියන එකේ පළවෙනි එක power source කියලා තියෙනවා. බලය ලබා ගැනීම
ඒක කන්වෙන්ෂනල් වෙහිකල් එකේ බලය ලබා ගන්න එන්ජිමෙන්. ඊළඟට දෙවෙනි කොටුවේ හයිබ්‍රිඩ් සිස්ටම් එක ටොයෝටා හයිබ්‍රිඩ් සිස්ටම් එක මෙතන හයිබ්‍රිඩ් වෙහිකල් එක එන්ජිමෙන් මෝටරෙන් සහ ජෙනරේටරෙන් දෙකේ නෝට් එකක් දාලා තියෙනවා. driving the vehicle using the motor is possible. ඒ කියන්නේ වාහනේ එලවන්න භාවිතා කරන මෝටරයක් ඒක සුසු වෙනවා එන්ජිම ඕෆ් අවස්ථාවේදී. ඊළඟට ඒකෙම නෝට් එකක් දාලා තියෙනවා එන්ජින් පවර් එක නැත්නම් භාවිතා කර ගන්නවා එළවීමට වෙහිකල් එක සහ විදුලිය උත්පාදනය කර ගැනීමට හයිබ්‍රිඩ් වෙහිකල් එක. දැන් දෙවෙනි එක දාලා තියෙන ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ ගියර් පද්ධතිය ගියර් පෙට්ටිය ඒක සාමාන්‍ය වෙහිකල් එක ඔටෝ AT කියලා තියෙන්නේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් MT කියලා තියෙන්නේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් CVT කියන්නේ කන්ටිනියුවල් වේරියබල් ට්‍රාන්ස්මිෂන්. ගියර් පෙට්ටි වර්ග තුනක් පාවිච්චි වෙනවා. එතකොට හයිබ්‍රිඩ් වෙහිකල් එක නම් පවර් ස්ප්ලිටින් ඩිවයිස් කියන එක තමයි ටොයෝටාලා පාවිච්චි කරන පවර් ස්ප්ලිටින් ඩිවයිස්. ඒකේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන්වත් මැනුවල් ට්‍රාන්ස්මිෂන්වත් CVT වත් නෙමෙයි යොදාගෙන තියෙන්නේ පවර් ස්ප්ලිටින් ඩ්‍රයිව් ඩිවයිස්. එතන ඩ්‍රයිව් කියලා කියනවා පවර් ස්ප්ලිටින් ඩ්‍රයිව්. එහෙනම් පවර් ස්ප්ලිටින් ඩිවයිස්. ඒකේදී නෝට් එක දාලා තියෙන ටොයෝටා හයිබ්‍රිඩ් සිස්ටම් එක ස්ප්ලිට්ස් එන්ජින් කරකවනවා මෝටරය සහ ජෙනරේටරයට පවර් එක ලබා ගැනීමේදී මේ උපයෝගී වෙනවා. ඒකේ ෆන්ක්ෂන්ස් CVT එක ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. නමුත් ගියර් පෙට්ටියක් කියලා එකක් විශේෂයෙන් නැහැ. ඊළඟට අයිටම් එකේ තුන්වෙනි එක බ්‍රේක්ස්. මේකෙදී සාමාන්‍ය වාහනයක හයිඩ්‍රොලික් බ්‍රේක්ස් තමයි තියෙන්නේ. නමුත් ටොයෝටා හයිබ්‍රිඩ් සිස්ටම් එකත් හයිඩ්‍රොලික් බ්‍රේක්ස් තියෙනවා. ඒ වගේම රීජෙනරේටිව් බ්‍රේකින් කියන එකක් තියෙනවා. මම ඉස්සර ප්‍රකාශ කරා ඔබට මොටර රථයක් පල්ලමක යද්දී නැත්නම් ඇක්සලරේට් නොකරගෙන යද්දී නිකන් යන අවස්ථාවේදී එවෙලෙදී විදුලියක් උත්පාදනය වෙනවා ජෙනරේට් වෙනවා ඉලෙක්ට්‍රිසිටි එකක්. ඒ ජෙනරේටර් වෙනකොට ඉලෙක්ට්‍රිසිටි එක මෝටර රථයට ඒකෙන් ලොකු බලයක් ලබා ගන්නවා. ඒ බලය හේතු කර ගන්නවා බ්‍රේක් පද්ධතියේ සහයට. ඒක තමයි රීජෙනරේටිව් බ්‍රේකින් කියලා කියන්නේ. එතකොට ඒකෙම ඔය note about THS කියන එකේ විශේෂයෙන් දාලා තිනවා cooperative control between the hydraulic brakes and regenerative brake is performed කරලා තියෙනවා. කියන්නේ cooperative control කියන්නේ සමසමව අරගෙන තියෙනවා හයිඩ්‍රොලික් බ්‍රේක් එකත් රීජෙනරේටිව් බ්‍රේක් එකත් එහි ක්‍රියාකාරීත්වයට. ඊළඟට අයිටම් කියන කොටසේ තියෙන බැටරි කියන එක සාමාන්‍ය මෝටර රථයක 12 volts බැටරියකින් තමයි දුවන්නේ. හයිබ්‍රිඩ් වෙහිකල් එකක 12 volts බැටරියකුත් තියෙනවා. විශේෂයෙන් ටොයෝටා හයිබ්‍රිඩ් වාහනවල 12 volts බැටරියකුත් තියෙනවා. ඒ වගේම HP බැටරියක් කියලා එකක් තියෙනවා. ඒකේ වෝල්ටේජ් එක 201.6 වෝල්ට් බැටරියක්. ඒතර මේකෙදි සාමාන්‍ය බැටරියක් සහ හයි වෝල්ටේජ් බැටරියක් කියන දෙකම පාවිච්චි වෙනවා. එතකොට නෝට් එකක් දාලා තියෙන Toyota hybrid system එක high voltage is used for driving vehicle using the motor. ඒ කියන්නේ HP බැටරිය නැත්නම් high voltage බැටරිය පාවිච්චි කරලා තියෙන්නේ මෝටරේ දුව කරකවලා වාහනේ දිවවීමට. ඊළඟට අයිටම් එකේ අන්තිම එක power train control එක බලය කොයි විදිහට මෙහෙම වෙන්නේ කියන එක. සාමාන්‍ය vehicle එක ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එකක් පාවිච්චි වෙනවා. හයිබ්‍රිඩ් වාහනයක නම් හයි වෝල්ටේජ් ECU එකක් පාවිච්චි වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් කන්ට්‍රෝල් මොඩියුල් එකකුත් පාවිච්චි වෙනවා. ඒ වගේම ඉන්වර්ටර් එකකුත් පාවිච්චි වෙනවා. අපි ඉන්වර්ටර් කියන එක ඔබට පැහැදිලි කරා. DC AC කිරීම සඳහා ඩිරෙක්ට් කරන්ට් ඕල්ටර්නේටිං කරන්ට් බවට පරිවර්තනය කිරීම සඳහා ඉන්වර්ටර් පාවිච්චි කරනවා. ඒ වගේම මේ නෝට් එකකුත් දාලා තියෙනවා මේ note about THS කියන එකේ. These components control the engine. මේ වාහන පාලනය කරන්නේ එන්ජිමෙන් මෝටරේ සහ ජෙනරේටරේ. ඔක්කොම පාවිච්චි කරන්නේ එන්ජිම මෝටරේ සහ
ජෙනරේටරේ යන උපාංග වලින් කියන එක වැඩිදුරටත් සඳහන්. එතකොට අපිට දැන් පැහැදිලි වෙනවා ඇති සංසන්දනය කරලා තියෙනවා හයිබ්‍රිඩ් වාහනයක් සහ සාමාන්‍ය වාහනයක් අතර තියෙන ප්‍රධානතම වෙනස්කම් ටික. මේවා ප්‍රශ්නයක් විදියට ඇහුවොත් ඒවට උත්තර ලියන්න වෙන වෙනම සාමාන්‍ය වාහනේ මෙන්න මේවා වෙනවා. පවර් සෝස් එක. ඒ වගේම ට්‍රාන්ස්මිෂන්, ඒ වගේම බ්‍රේක්ස්, ඒ වගේම බැටරි, ඒ වගේම පවර් ට්‍රේන් කන්ට්‍රෝල් එක බලය යොදා ගන්න ආකාරය එතන පාලනය කරන ආකාරය ගැන වෙන වෙනම විස්තරාත්මකව සාමාන්‍ය වාහනයක් සහ Toyota hybrid system මෝටර එකක් අතර ප්‍රධාන වෙනස්කම් ටික වෙන වෙනම ලිවීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඒක මේ වගුවේ ආධාරයෙන් ඔබට යොදා ගැනීමට හැකියාව තියෙනවා. මේ දිගටම අපි කරා යන්නේ hybrid system components ගැන, hybrid system features ගැන, ඒ වගේම characteristic ගැන, සීළු දේ comparisons ගැන හැම එකක් ගැනම කතා කරන්නේ Toyota hybrid system එකක් ගැනයි. නමුත් Hondaවත් එහෙම නැත්නම් Mazdaවත් එහෙම නැත්නම් Hyundaiවත් එහෙම නැත්නම් Kiaවත් නෙමෙයි. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න එක වාහනයක් අරමුණු කරගෙන තමයි අපි මේ විස්තර කිරීම කරගෙන යන්නේ. මේකෙදී අපි මම ඔබට කිව්වා මික්ස් එහෙම නැත්නම් මිශ්‍ර දෙමුහුම් ක්‍රමය තමයි මේ භාවිතා කරගෙන යන්නේ. එතකොට මේ Toyota hybrid system එක components ගත්තාම එන්ජිමක් තියෙනවා. ඒ වගේම inverter with compressor එහෙම නැත්නම් inverter with converter assembly එකක් තියෙනවා. ඉන්වර්ටර් කියන එක ගැන මම ඔබට පැහැදිලි කරා. කන්වර්ටර් කියලා කියන්නේ AC DC කරන එක. ඉන්වර්ටර් කියලා කියන්නේ DC AC කරන එක. එතකොට ඉන්වර්ටර් with converter assembly එකෙන් කරන කාර්යයන් තුන මෙතන දාලා තියෙනවා. boost converter, inverter, DC DC converter. එතකොට මේකෙන් කරන දේ තමයි DC AC කරනවා, AC DC කරනවා, DC DC කරනවා. DC එකත් අඩු කරලා දෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා hybrid transaxle කියලා එකක්. ඒ transaxle එකේ තමයි තියෙන්නේ ජෙනරේටර් එක, මෝටර් ජෙනරේටර් එක තමයි තියෙන්නේ. මෝටර් ජෙනරේටර් එක. මෝටර් එකකුත් තියෙනවා ජෙනරේටර් එකකුත් තියෙනවා. එක වාංගයකමයි මේ දෙකම තියෙන්නේ. ඊට පස්සේ MG2 කියලා තියෙනවා. ඒකත් මෝටර් ජෙනරේටර්. M කියන්නේ මෝටර්, G කියන්නේ ජෙනරේටර්. ඒකයි මෝටර් ජෙනරේටර් කියලා කියන්නේ. ඒතකොට ඒකෙන් දෙකක් තියෙන නිසා තමයි 1.2 කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ පවර් මැනේජ්මන්ට් එක තියෙනවා. කන්ට්‍රෝල් එක ECU එකක්. ඒ කියන්නේ පාලනය කරන එක ECU එක. නැත්නම් HP CPU කියලා කියන Central Processing Unit. Electronic Control Unit ECU කියන්නේ. ඒ පවර් කේබල් එක තියෙනවා විදුලිය ගෙනියන කේබල් එක. ඒක කහ පාටින් දිස් වෙනවා. ඊට පස්සේ තියෙනවා HP battery assembly එක. මම ඔබට කිව්වා hybrid බැටරිය එහෙම නැත්නම් high voltage බැටරිය කියලා. ඊට පස්සේ auxiliary බැටරිය තමයි අර 12 volts බැටරිය. මම ඉස්සෙල්ලා අර වාහන දෙක ගැන වෙනස්කම යටතේදී මේක විස්තර කළා. ඊට පස්සේ කම්ප්‍රෙසර් එකක් තියෙනවා එයාර් කන්ඩිෂන් සිස්ටම් එකට. හැබැයි මේ කම්ප්‍රෙසර් එක වෙන මෝටර රටවල තියෙන කම්ප්‍රෙසර් එකට වඩා වෙනස්. මේකේ තියෙන විශේෂත්වය තමයි මෝටරේ සහ කම්ප්‍රෙසරේ යන දෙකම එකම එකකයක් තුල මුද්‍රා කරලා තියෙන කම්ප්‍රෙසරයක්. ඒ නිසා මේවට කියනවා hermetic compressors කියලා. ඒතකොට තව මේ හයිබ්‍රිඩ් මෝටර රටවල තියෙන කම්ප්‍රෙසර්ස් වලට කියනවා ඉලෙක්ට්‍රිකල් ඉන්වර්ටර් කම්ප්‍රෙසර් කියන එක. ඒතකොට ඔබට පැහැදිලි ඇති හයිබ්‍රිඩ් සිස්ටම් එකේ තියෙන කම්පොනන්ට් ගත්තාම පළවෙනි එක තමයි එන්ජිම, දෙවෙනි එක තමයි ඉන්වර්ටර් with converter assembly, තුන්වෙනි එක තමයි hybrid transaxle එක, හතරවෙනි එක තමයි power management system එක නැත්නම් control එක, ඊට පස්සේ power cables, ඊට පස්සේ HP battery assembly එක, ඊළඟට auxiliary battery, ඊළඟට compressor with motor assembly. එතකොට දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් hybrid system එකේ තියෙන components නම් කරන්න කියලා ඔබ මේ ටික ලිවිය යුතුයි. එතකොට ඒවා නැවතම කතා කරොත් ඒවා විස්තරාත්මකව ලියනවා නම් inverter with compressor assembly කියන එකේදී ඔබ ලියන්න ඕනේ ඒකේ තියෙන කොටස් ටික ඔබ දැනගන්න ඕනේ. මේ රූපයෙන් ඔබට පෙන්නලා තියෙන්නේ inverter with converter assembly කියන එක තියෙන්නේ කොතනද කියන එක තමයි. එතකොට එතන තියෙනවා boost converter එකක්, inverter එකක්, DC DC converter එකක්. boost converter කියන එකේ තේරුම තමයි boost converter කියලා කියන්නේ දැන් අපි battery boosting කියලා කියනවා. හරි බැටරි බූස්ට් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ බැටරියකට අල්ලනවා. ඒ කියන්නේ වෝල්ටේජ් එක වැඩි කරනවා. DC වෝල්ටේජ් එක වැඩි කරනවා. බැටරියක් තවත් බැටරියකට සමාන්තරගත වන ලෙස අල්ලපුවාම බැටරි බැස් වෙලාවට අපි ඒ කාර්යය කරනවා. එතකොට බැටරියේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. එතකොට මෙතෙන්දි කරන්නේ බැටරියක් අල්ලලා නෙමෙයි
බැටරි බූස්ටිං කරනවා කියලා කියන්නේ ඒ වගේම බූස්ට් කන්වර්ටර් එකේ තියෙන ප්‍රධාන කාර්යය තමයි බැටරියේ වෝල්ටේජ් එක වැඩි කරලා දෙන එක. ඒතකොට බැටරි වෝල්ටේජ් එක වැඩි කරන එක කන්ට්‍රෝල් එකකින් තමයි කරන්නේ. ඊට පස්සේ මෙතනදී මේ ඉන්වර්ටර් විත් කන්වර්ටර් ඇසෙම්බලි කියන එකේ කරන කාර්යයන් ටික තමයි තියෙන්නේ. බූස්ට් කන්වර්ටර් එක වෝල්ටේජ් වැඩි කරනවා. ඒ වගේම DC AC කරනවා. ඒ වගේම AC DC කරනවා. ඒ වගේම DC DC කරනවා. DC DC කරනවා කියන්නේ හයි වෝල්ටේජ් බැටරියේ තියෙන 201.6 වෝල්ටේජ් එක 12 වෝල්ට් බවට පරිවර්තනය කිරීම. ඒ ටික තමයි මෙතනින් කරන්නේ. ඊට පස්සේ හයිබ්‍රිඩ් ට්‍රාන්සැක්ටර් එකේ තියෙන තැන ඔබ හරියටම දැන් දැනගත යුතුයි. හයිබ්‍රිඩ් PS කාර් එකක් තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඒතර ඔබ මේ කම්පොනන්ට්ස් ටික අඳුනා ගන්න කොහෙද තියෙන්නේ කියන එක හඳුනා ගන්න තමයි මේ ට්‍රාන්සැක්ටර් එකේ තමයි ජෙනරේටර් MG1 MG2 කියන එක තියෙන්නේ. ඊට පස්සේ පවර් මැනේජ්මන්ට් කන්ට්‍රෝල් එක තියෙන තැන මෙතන දාලා තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේ පවර් මැනේජ්මන්ට් සිස්ටම් එකේ තියෙන කන්ට්‍රෝල් යුනිට් එක. පවර් කේබල් එක මේ විදිහටමයි යන්නේ. HV බැටරි ඇසෙම්බලි එකත් මේ විදිහටමයි තියෙන්නේ. ඔක්සිලරි බැටරියත් මේ කියන තැනමයි තියෙන්නේ. එන්ජිම මේ විදිහටමයි තියෙන්නේ. කම්ප්‍රෙසර් විත් මෝටර් ඇසෙම්බලි එකත් මේ විදිහටමයි තියෙන්නේ. ඒ නිසා මේක left hand drive වුණත් right hand drive වුණත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඇරෙන්න විශේෂ වෙනස්කම් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ඔබ පළමුවෙන්ම මේ ඉගෙන ගත යුත්තේ මේ කොම්පොනන්ට්ස් තියෙන තැන සහ ඒ කොම්පොනන්ට්ස් වල නමුයි. ඒ නිසා විශේෂයෙන් එය හොඳට පරිශීලනය කරන්න අනික්වා ගැන සාමාන්‍ය අවබෝධයක් තිබ්බත් මේවා ගැන විශේෂ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ඉන්ඩස්ට්‍රියේදී ඔබට මේවා හා ගැටෙන්න සිද්ධ වෙනවා. එකිනෙකාගෙන් අහන්න වෙනවා. ඉතින් මේවා මේ දේශන සහ මේ රූප සටහන් ඔබට ගොඩක් වැදගත් වෙයි. ඒ තමුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරගෙන යාමේදී. මේ පෙන්වන රූපය ඉතාමත්ම වැදගත් වෙනවා හයිබ්‍රිඩ් Toyota vehicle එකක් එලවද්දී. ඒතර මෙතන දාලා තියෙනවා ගති ලක්ෂණ characteristics when driving a hybrid vehicle. කියන්නේ ඔබ hybrid vehicle එකක් එලවගෙන යනකොට තියෙන ගති ලක්ෂණ තමයි මෙහි පෙන්වන්නේ. ඒකෙදි කියනවා මේ වාහනයක් එලවන්න කලින් ස්ටාර්ට් කරලා ඊට පස්සේ රෙඩි ඉන්ඩිකේටර් ලයිට් එක ඔන් වෙන්න ඕනේ. අපිට පේනවා රෙඩි කියලා එකක් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඒක ඔන් වුණාට පස්සේ තමයි the vehicle can be driven while ready indicator light is on. මේ වාහනේ අනිවාර්යයෙන්ම drive කරන්න පටන් ගන්නෙ මේ ready indicator light එක පත් වුණාට පස්සේ. ඒ කියන්නේ මෝටර රථයේ ලෑස්ති දිවීමට කියන එක තමයි මෙහි තේරුම. ඊට පස්සේ දෙවෙනි එකේ දාලා තියෙනවා the engine will stop. එන්ජිම නතර වුණොත් while vehicle is stop in order improve the fuel economy. ඒ කියන්නේ අපි දන්නවා මේ Toyota hybrid system එක එන්ජිම හැම වෙලේම දුවන්නේ නැහැ. එන්ජිම දිවීම එහෙම නැත්නම් එන්ජිම ස්ටාර්ට් වීම සිදු වෙන්නේ බැටරිය ඒ වෝල්ටේජ් එක අඩු වුණාට පස්සේ. මොන බැටරියද? HP බැටරිය. එතකොට මේ HP බැටරියේ වෝල්ටේජ් එක අඩු වෙන්නේ කොහොමද? මෝටර වලින් රෝද කැරකුවට පස්සේ. එතකොට මේ මෝටර වලින් රෝද කරකවගෙන යනකොට බැටරියේ වෝල්ටේජ් එක අඩු වෙනවා. එතකොට එන්ජිම ස්ටාර්ට් වෙනවා. එන්ජිම ස්ටාර්ට් වෙලා ජෙනරේටර් එක කරකවලා ජෙනරේටර් මගින් බැටරිය ආරෝපණය කරනවා. ඊට පස්සේ බැටරිය ආරෝපණය කරන ගමන්ම එන්ජිම ස්ටාර්ට් වෙලා මෝටර ටිකක් කරගෙනවා. එන්ජිමෙන් කරන්නේ වාහනේ දුවන එක නෙමෙයි ජෙනරේටරේ දුවවලා රෝද ටික මෝටර වලින් කරකවලා දිවීම තමයි කරන්නේ. එතකොට එහෙම හැම වෙලේම එන්ජිම ස්ටාර්ට් එකේ තියෙන්නේ එන්ජිම නතර වෙනවා. එතකොට ඒ නතර වුණාට පස්සේ තමයි ඉන්ධන පිරීම නැත්නම් ෆුවල් ඉකොනොමි කියන එක එන්නේ. කියන එක නැවත මතක් කරගන්න නිතර මා කියනවා. නිසා ඔබගේ හිත වෙන පැති වලට යනවා. Toyota hybrid system එකක් ගැනම හිතමින් මේ කාර්යය කරන්න. මොකද වැඩිපුර මෝටර රථ දක්වන්න ලැබෙන්නේ Toyota Prius, Aqua, ඒ වගේම Axio ආදී ඒ වගේම ලොකු වෑන් තියෙනවා. ඒ වගේම බස් තියෙනවා. කෝස්ටර් වගේ ඒවායේ හයිබ්‍රිඩ් සිස්ටම් වලින් දුවන මෝටර රථ ලංකාවේ බොහොම ප්‍රචලිතව තියෙනවා. ඔබට මේවා ගැන ඉදිරියේ අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැඩ පුහුණු වෙන්න සිද්ධ වෙනවා. වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේවා ඉතාම හොඳින් පරිශීලනය කරන්න. නොමිලේ ලැබෙන දේවල් ඒවා අගය කරමින් ඒවා කොහොම සුරක්ෂිතව තියාගෙන ඒවා අධ්‍යයනය කරන්න. මේ පෙන්නන්නේ ප්‍රධාන වෙනස්කම් ටික හයිබ්‍රිඩ් ජෙනරේෂන් අතර. ජෙනරේෂන් කියන්නේ ජෙනරේෂන් THS ජෙනරේෂන් 1 කියලා එකක් තියෙනවා. පළවෙනි ජෙනරේෂන් එක.
THS generation 2 කියලා එකක් තියෙනවා. THS generation 3 කියලා එකක් තියෙනවා. THS generation 4 කියලා එකක් තියෙනවා. එතන මේ වගේ ජෙනරේෂන් 4කට හෝ 5කට මේ Toyota hybrid system ඇවිල්ලා තියෙනවා දැන්ට මේ ලංකාවේ තියෙනවා. භාවිතා වෙනවා. ලෝකේ ගොඩක් රටවල පාවිච්චි වෙනවා. එතන මේවැයි තියෙන වෙනස්කම් ගත්තාම ජෙනරේෂන් 1 එකේ ඒක ජෙනරේෂන් 1 එකේ PS NHW11 කියන මොඩල් එක. එතන මේකේ මෝටර ජෙනරේටර් එක තියෙනවා. ඒ වගේම මෝටර් ජෙනරේටර් දෙක තියෙනවා. ඒ වගේම HP බැටරියක් තියෙනවා. මේ බැටරියේ වෝල්ටේජ් එක HP බැටරිය කියන්නේ හයි වෝල්ටේජ් බැටරිය 274යි. ඒ වගේ ජෙනරේෂන් 2 එකේ පළවෙනි එකේ නැති එක ජෙනරේෂන් 2 වල තියෙනවා. ඒක තමයි බූස්ට් කන්වර්ටර් එක. ජෙනරේෂන් 1 වල බූස්ට් කන්වර්ටර් එකක් නැහැ. බූස්ට් කන්වර්ටර් කියන එක මම ඔබට කිව්වා බැටරි වෝල්ටේජ් එක වැඩි කරන එක. බැටරි වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්න පුළුවන්. බූස්ට් කරලා දෙන්න පුළුවන්. මොකද මෝටර්ස් දුවන්න ලොකු බැටරි වෝල්ටේජ් එකක් අවශ්‍ය වෙනවා. මේ වෝල්ටේජ් එක දෙන්න 201.6 වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්න ඕනේ. වෝල්ටේජ් වැඩි කරලා දෙන්න ඕනේ. වෝල්ට් 500කට 600කට වගේ වැඩි කරලා දෙන්න ඕනේ මේ මෝටර්ස් ඩ්‍රයිව් කරන්න, දුවන්න. ඒකට තමයි මේ බූස්ට් කන්වර්ටර් එක දාලා තියෙන්නේ. එතකොට ජෙනරේෂන් 1 වල 274න් තමයි මේ මෝටර්ස් තිබීම සිදු වෙන්නේ. බූස්ට් කිරිල්ලක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ තියෙන දුර්වලතා හඳුනාගෙන ජෙනරේෂන් 2 එක නිෂ්පාදකයෝ වැඩි දියුණු කරා. එතකොට ඒකෙත් තියෙනවා MG1 motor generator 1 motor generator 2 ඒ වගේම HP බැටරිය 274යි නෙමෙයි 201.6යි. හැබැයි මෙහෙම තියෙන බැටරිය බූස්ට් කරලා වෝල්ටේජ් වැඩි කරලා maximum 500 වෝල්ට් වලට වැඩි කරලා හදලා දෙනවා බූස්ට් කන්වර්ටරේ මගින්. ඒතර බූස්ට් කන්වර්ටරේ තියෙන්නේ වෝල්ටේජ් වැඩි කරන්න, වැඩි කරලා දෙන්න. තමයි බූස්ට් කන්වර්ටර් තියෙන්නේ කියන එක මතක තියාගන්න. ජෙනරේටර් 2 වල එහෙම තත්ත්වය වර්ධනය කරලා නිෂ්පාදනය කරා Toyota hybrid car. එතකොට ඒ නිෂ්පාදනය කරපු ජෙනරේෂන් 2 වල නිෂ්පාදනය කරපු කාර් එකට කියනවා NHW මොඩල් එක NHW 20 කියන කාර් එක. මෙතන දාලා තියෙන්නේ ප්‍රධාන වෙනස්කම් ටික ජෙනරේෂන් 3ක් ජෙනරේෂන් 4ක් අතර. මේකදී ඔබට බලන්න පුළුවන් මේකෙත් තියෙනවා ජෙනරේෂන් 3 කියන මොඩල් එක තමයි Prius ZB-W30 කියන මොඩල් එක. ඒතර මේකෙත් මෝටර් ජෙනරේටර් 1 තියෙනවා, මෝටර් ජෙනරේටර් 2 තියෙනවා. ඒ වගේම හයි වෝල්ටේජ් බැටරි තියෙනවා 201.6යි. ඒක වෙනස් කරලා නැහැ. නමුත් බූස්ට් කන්වර්ටර් එකකුත් තියෙනවා. නමුත් අපි දැක්කා ජෙනරේෂන් 2 වල තිබ්බේ 500 වෝල්ට් මැක්සිමම් බූස්ට් කරලා වෝල්ටේජ් එක. නමුත් මේ එන්ජිමේ බලය පවර් එක වැඩි කරන්න ඒ තමයි ජෙනරේෂන් 2 වල තියෙන දුර්වලතා නැති කිරීමට මේ නිෂ්පාදකය කරපු දේ තමයි බූස්ට් කන්වර්ටර් එක මැක්සිමම් වෝල්ටේජ් එක 650 දක්වා වැඩි කරලා තියෙනවා. ඒතර ඒක තමයි ජෙනරේෂන් 3 වල තියෙන ප්‍රධාන වෙනස්කම. ඒ වගේම ජෙනරේෂන් 4 එක තියෙනවා ඊළඟට. ජෙනරේෂන් 4 වල තියෙනවා MG1 එක, MG2 එක. ඒ වගේම HP බැටරිය තියෙනවා 201.6යි. නමුත් බූස්ට් කන්වර්ටර් එක තියෙනවා තවත් ඵලය වැඩි කරන්න, මෝටර්ස් වල ඩ්‍රයිවිං ස්පීඩ් වැඩි කරන්න, පර්ෆෝමන්ස් වැඩි කරන්න, ඩියුරබිලිටි එක වැඩි කරන්න. ඒ වගේම ලයිෆ් එක වැඩි කරන්න, මැක්සිමම් වෝල්ටේජ් එක 650 කියන එක 600 දක්වා අඩු කරලා තියෙනවා. ඒකේ වෝල්ටේජ් වැඩි අවස්ථාව අඩු කරලායි තියෙන්නේ. අඩු කරලා තිබ්බාම ඔය හිතන්න එපා තර්ඩ් එකේ 650ක් තියෙනවා, ෆෝර්ත් එකේ 600ක් තියෙනවා. නමුත් බැටරි වල කැපැසිටි වැඩි කරලා ඒ වගේම බැටරි වල ස්ටෝර් වෙන වෝල්ටේජ් කරන්ට් වැඩි කිරීමෙන් මේ අඩු කරලා එෆිෂියන්සි වැඩි කරගෙන ඩියුරබිලිටි එක වැඩි කරගන්න විදිහට තමයි ජෙනරේෂන් 4 එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් මේ බැටරි වෝල්ටේජ් අඩු කරගන්න පුළුවන් හේතු තියෙනවා. ලයිටින් සිස්ටම් එක LED කරලා ඒ වගේම සෑම ලයිට් එකම LED ඒ වගේම xenon වගේ ලයිට්ස් උපයෝගී කරගෙන ඒ වගේම මේ CAN කමියුනිකේෂන් control area networking system උපයෝගී කරගෙන බැටරි වෝල්ටේජ් අඩු කරගෙන ජෙනරේෂන් 4 එක ඉතාමත් සාර්ථකව නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා. ජෙනරේෂන් 4 ඒවා 5 ඉදිරියේදී ওই විදිහට මේවා වර්ධනය වෙලා ලෝකයේ ජනප්‍රියතම වාහන බවට Toyota hybrid cars ජනප්‍රිය වෙනවා. ඒ වගේම ලංකාවේ විශේෂ මාකට් එකක් තියෙනවා. අනෙක් hybrid මෝටර රථ වලට වඩා ඒ නිසා මෙහිදී මේ ජෙනරේෂන් එකෙන් එක අතර තියෙන වෙනස්කම් ටික ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ප්‍රශ්නකට ඇහුවොත් ඒවා ලිවීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඒ නිසා ඔබ දන්නවා ජෙනරේෂන් 1 එකේ බූස්ට් කන්වර්ටර් එකක් නැහැ. වෝල්ටේජ් එක කීයද 274යි. ජෙනරේෂන් 2 එකේ
ඔබ දන්නවා බූස්ට් කන්වර්ටරයක් තියෙනවා වෝල්ටේජ් වැඩි කරන්න. ඒකේ වෝල්ටේජ් වැඩි කරන්න මැක්සිමම් 500 වෝල්ට්. ඒ වගේම ජෙනරේෂන් 3 වල ඔබ දන්නවා බූස්ට් කන්වර්ටරයක් තියෙනවා. ඒකේ මැක්සිමම් වැඩි කරලා තියෙනවා 650 දක්වා වැඩි කරලා තියෙනවා. හැබැයි ජෙනරේෂන් 4 වල වෝල්ටේජ් වැඩි කරලා නැහැ. වැඩි කරලා තියෙන 600 දක්වා 650 600ට අඩු කරලා ඒ අඩු කිරීම වෙනත් පැති වලින් අල්ලලා නිෂ්පාදනය කරලා එම මෝටරට නිෂ්පාදනය කරලා කාර්යක්ෂමතාවය ජීවකල් පැවැත්ම වැඩි අලවිය ඒ වගේ තත්ත්වයන් වැඩි කරලා වැඩි දියුණු කරලා නිෂ්පාදනය කරලා ලොවට ඉදිරිපත් කරලා තියෙනවා මේ ටොයෝටා සමාගම. මෙතන අපිට දාලා තියෙන්නේ ටොයෝටා හයිබ්‍රිඩ් සිස්ටම් එක ඩයග්‍රෑම් එකක්. ඒකේ වම් පැත්තේ කෙරවලේ ඉඳලා පටන් ගත්තාම HE බැටරි ඇසෙම්බලි එක තියෙනවා. HE බැටරි ඇසෙම්බලි එකෙන් දකුණු පැත්තට හැරෙනකොට ඔබට පේනවා ඇති ඊතල දෙකක් දෙපැත්තට තියෙනවා. ඒ කියන්නේ එහෙම මෙහෙන් බැටරියෙන් දකුණු පැත්තට ඒ වගේම power management system control issue එකෙන් ආයේ වම් පැත්තට. ඒ කියන්නේ දෙපැත්තටම මේ ක්‍රියාකාරී තත්වයන් ලබා ගන්නවා. ඊට power management control issue එකෙන් ඔබට පේනවා ඇති දකුණු පැත්තට තියෙන ඊතලය දෙපැත්තටම දාලා තියෙනවා. ඒ කියන්නේ එහෙම මෙහාට මෙහෙන් එහාට. ඒක ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එකට යනවා. ඊළඟට ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එකෙන් යනවා එන්ජිමට. ඒ විදිහට තමයි වමේ සිට දකුණට මේ රූට් එක වැඩ කරන්නේ. ඊළඟට ඔබ බලන්න HE බැටරි ඇසෙම්බලි එකෙන් පහළ කොටස. පහළට යනකොට ඔබට පේනවා පළවෙනිට තියෙන්නේ ඉන්වර්ටර් with converter assembly එක. ඒතකොට ඉන්වර්ටර් with converter assembly එකේ තියෙන කොටස් ටික මම ඔබට මුලින් පැහැදිලි කළා. දැන් ස්ලයිඩ් කීපයකට කලින්. ඒකේ ඔබ දැක්කා බූස්ට් කන්වර්ටර් එක තියෙනවා, ඉන්වර්ටර් එක තියෙනවා, ඒ වගේම DC DC කන්වර්ටර් එක තියෙනවා. ඒතකොට මේකෙන් ඔබට පේනවා ඇති බූස්ට් කන්වර්ටර් එකත් ඉන්වර්ටර් එකනොත් HE බැටරියේ ඉඳලා එන ලයින් එක වම් පැත්තට බෙදෙනවා කොටස් දෙකකට. ඒක තමයි මේ බෙදෙනවා. ඒකෙන් පළවෙනි එක බූස්ට් කන්වර්ටර් එකයි ඉන්වර්ටර් එකෙන් කෙලීම යන්නේ කොහාටද? MG1 එකට සහ ඔබට පේනවා ඇති MG1 එකට සහ MG2 එකට. ඊට පස්සේ ඒ කියන්නේ ඔබ දැනගන්න ඕනේ HE බැටරියෙන් කොහෙටද මේ රූට් එක යන්නේ කියන එක. ඊළඟට ඔබට පේනවා HE බැටරියේ ඉඳලා බූස්ට් කන්වර්ටර් ඉන්වර්ටර් එකට යන පාත් එක අපි කතා කරා. ඒකෙන් දෙකෙන් යන්නේ MG1 එකට MG2 එකට. ඊට පස්සේ නැවත ඉන්වර්ටර් with converter assembly එකේ DC DC converter කියලා එකක් තියෙනවා. ඒතකොට DC DC කියලා කියන මම අපිට කිව්වා HE බැටරියෙන් වෝල්ටේජ් එක 201.6 තියෙන එක අඩු කරලා දෙනවා වෝල්ට් 12ට. ඒතකොට අන්න ඒක කිරීමට වෝල්ටේජ් අඩු කිරීමක් කරනවා, වෝල්ටේජ් වැඩි කිරීමක් කරනවා. අඩු කිරීම කරලා දෙන්නේ මොකටද? මේ 12 volts බැටරිය මෙතන ඔක්සිලරි බැටරි එක charge කරන්න. ඒකට තමයි මේ කාර්යය යොදන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහාට එනකොට අපිට පේනවා එලිම HE බැටරියෙන් compressor with motor assembly කියන එකට, ඒ කියන්නේ with inverter කියන එකට. ඒකෙත් ඉන්වර්ටර් එකක් තියෙනවා. එතෙන්දී ඔබට පේනවා ඇති ඒ එතෙන්ටත් HE බැටරියෙන් සැපයුමක් එනවා. ඒ ආපු සැපයුම ඉන්වර්ටර් එකකට ගිහිල්ලා ඉන්වර්ටර් එකෙන් DC දැන් ඔය HE බැටරියෙන් එන්නේ DC වෝල්ටේජ් එකක්. ඒ DC වෝල්ටේජ් එක AC බවට පරිවර්තනය කරලා ඒ AC කම්ප්‍රෙසර් එක ඇතුලේ තියෙන මෝටර එක AC මෝටර එක දුවවලා ඒ මගින් AC කම්ප්‍රෙසර් එක දිවීම තමයි එතන සිදු කරන්නේ. ඉතින් ඒ නිසා කම්ප්‍රෙසර් with motor assembly කියන්නේ ඒකයි. කම්ප්‍රෙසර් එක දුවන්නේ මෝටර එකේ. ඒතර ඒ මෝටරේ AC වලින් දුවන්නේ AC කරන්ට් එකක්. AC කරන්ට් එකෙන් දුවලා තමයි එයා කන්ඩිෂනින් වලට අවශ්‍ය වායු පීඩනය එහෙම නැත්නම් ඩිස්චාර්ජ් එක සහ සක්ෂන් ඇති කරවලා වායු සමන පද්ධතිය ක්‍රියාත්මක කරවන්නේ. ඒතකොට එතනින් එහාට තියෙන්නේ අපි වායු සමන පද්ධතිය ගැන අධ්‍යයනය කළා. ඒ වායු සමන පද්ධතියක තියෙන ක්‍රමවේදයම තමයි මෙතන තියෙන්නේ. මේකේ මෙතන තියෙන එකම වෙනස එන්ජිමෙන් කම්ප්‍රෙසර් එක දුවන්නේ. කම්ප්‍රෙසර් එක දීවීම එන්ජිමෙන් කරන කාර්යය කරන්නේ මෝටර එකකින්. හැබැයි ඒක AC මෝටර එකක්. ඒතකොට ඒ AC හදා ගැනීම සඳහා DC high voltage බැටරියෙන් එන DC එක AC බවට පරිවර්තනය කරලා ඉන්වර්ට් කරලා ඒ මෝටරේ දුවලා ඒ මගින් කම්ප්‍රෙසර් එක කරකවලා එතනින් වායු සමන පද්ධතියට අවශ්‍ය බලය යොදා ගැනීම තමයි මෙතෙන්දි කරන ප්‍රධානකම කාර්යයන් විදියට ඔබට පැහැදිලි කරන්නේ. ඒ නිසා Toyota hybrid system diagram එකක් මෙන්න මේ විදිහටයි අඳින්නේ. ඔබට Toyota hybrid system diagram එක අඳින්න කිව්වොත් මෙන්න මේ ටික මේ root එක මතක තියාගත යුතුයි අනිවාර්යයෙන්ම.